මේකේ මූලික විස්තර ටික අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අන්තිම අපුවයිට ඒ ටික අපි වෙනම ආවරණය කරමු. මම පොඩ්ඩක් අන්තිම අපුවට තියෙන නිසා චුට්ටක් පැහැදිලි කරන්න. ඇතරම 10 වසරේ ග්‍රේඩ් 10 10 වසරේ වලට තියෙන පාඩම් කියද 9 10 වසරේ පාඩම් 10 පාඩම් 9ක් තියෙනවා. right? ඒ පළවෙනි පාඩම තමයි තොරතුරු සංනිවේදන තාක්ෂණය. Information communication technology. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන පාඩම තමයි කියද පටන් ගන්න පොතේ ලියා ගන්න 10 ශ්‍රේණිය කියලා. පටුන ලියා ගන්න ඉඳ තියා ගන්න බලන්න. මෙන්න මේ 10 ශ්‍රේණිය කියලා දාලා මෙන්න මේ පටුන පාඩම් 9 වෙන වෙනම ලියා ගන්න ඉඳ තියා ගන්න. පල්ලේක තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පරිගණක හඳුනා ගැනීම පරිගණක පද්ධතිය දත්ත නිරූපණය කිරීමට භාවිත කරන ක්‍රම තාර්කික ద్వාර සහ බූලිය බීජ තර්ක මේ පද්ධති වල සැකසුම විද්‍යුත් පැතිරුම්පත් ඉලෙක්ට්‍රෝනික සමර්පණ දත්ත සමුදාය ඒ ටික ලියා ගන්න ඉඳ තියා ගන්න පොතේ ලියන පොතේ මෙන්න මේ ටියුට් එක අද අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ පළවෙනි පිටුවයි මෙන්න මේ පළවෙනි පිටුවයි දෙවෙනි පිටුවයි right කියන්නේ මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳ පළවෙනි පාඩම තියෙන්නේ ඒකේ පළවෙනි පිටුවයි දෙවෙනි පිටුවයි තමයි සාකච්ඡා කරන්නේ දැනට ඔයාලා කරන්න ලියන පුතේ ලියන්න තියෙන්නේ පාඩම්ේ මාතෘකා ටික විතරයි. පාඩම් ටික විතරයි. එක තොරතුරු සංනිවේදන තාක්ෂණය, දෙක පරිගණකය හඳුනා ගැනීම, තුන පරිගණක පද්ධතිය දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම, හතර තාර්කික ద్వාර. ඔය විදිහට පාඩම් ටික විතරක් ලියලා තියාගන්න අලුත් කට්ටිය. පරණ කට්ටිය ලියලා තියෙන්නේ ඕක. එස අද කරන කොටස දැනට ඔයාලා කොලේක වගේ ලියා ගන්න. දැන් මේ ටියුට් එක ගත්තට පස්සේ ඒ ටික ෆිල් කරගන්න පුළුවන් ඔයාලට. right ලොකු ප්‍රමාණයක් නෙවෙයි තියෙන්නේ පොඩි ප්‍රමාණයක් right හරි පාඩමේ නම තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය information and communication technology right අපි දෙවෙනි පාඩම සාකච්ඡා කරේ දෙවෙනි පාඩමේ මෙතන කියන්නේ පරිගණකය හඳුනා ගැනීම ඒ කියන්නේ පරිගණක උදාහරණ දෙන්න ගැන තමයි දෙවෙනි පාඩම සාකච්ඡා කරන්නේ. පරිගණකය කියන්නේ ඒක පළවෙනි පාඩමේ දෙන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය information and communication technology information and communication technology උතන මේකේ තියෙන සිද්ධාන්ත ගොඩක් වෙන පාඩම right දෙවෙනි පාඩම කියන එකනේ එක තොරතුරු හා සංනිවේදන තාක්ෂණය information and communication technology තොරතුරු හා සංනිවේදන තාක්ෂණය right මොකද්ද මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ right අපි දන්නවා තාක්ෂණය විවිධාකාරයෙන් අපි විවිධ විදිහට තාක්ෂණය වර්ධනය වෙලා තියෙනවා ටෙක්නොලොජි එක එන්න වර්ධනය වෙනවා කියනවා මොකද මොනවා කරන්නද මේ සංනිවේදන කටයුතු සඳහා තාක්ෂණය විවිධාකාරයෙන් භාවිත කරනවා
සංනිවේදනය සඳහා තාක්ෂණයේ විවිධාකාරයෙන් භාවිත කරනවා. right ඇත්තටම සංනිවේදනය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට එයාට ප්‍රකාශ කරන්න තියෙන දෙයක් එයාට හිතෙන දෙයක් යම්කිසි පුද්ගලයෙකුට හිතන දෙයක් තවත් කෙනෙකුට මේ හිතන දේ තවත් කෙනෙකුට ඉදිරිපත් කිරීම තමයි සංනිවේදනය කියන්නේ. හිතන දේ තවත් පුද්ගලයෙකුට ඉදිරිපත් කිරීම තමයි අපි සංනිවේදනය කියන්නේ. කමියුනිකේෂන්. ඒතර මෙන්න මේ කෙනෙකුට හිතන දේ තවත් කෙනෙකුට යැවීමට විවිධ ක්‍රමවේද භාවිත කරනවා. ඉස්සර පාවිච්චි කරා ලින්ක් නේ. දැන් පාවිච්චි කරනවා ටෙක්ස්ට් මැසේජ්. අපිට කෝල් පාවිච්චි කරන්න පුළුවන්. කෝල් කරලා කියන්න පුළුවන්. නේ. මැසේජ් වලින් කියන්න පුළුවන්. මේ වගේ විවිධාකාරයේ ක්‍රම පාවිච්චි කරනවා. තොරතුරු සංනිවේදනය කරන්න. තොරතුරු සංනිවේදනය කරන්න විවිධාකාරයෙන් තාක්ෂණයක් භාවිත සංනිවේදනය සඳහා තාක්ෂණය භාවිත වෙනවා. අපි මේ පාඩමේදී පාවිච්චි කරන්නේ පාඩමේදී ඉගෙන ගන්නේ මොනවද මේ තාක්ෂණය මේ සංනිවේදනය කිරීම සඳහා කමියුනිකේෂන් එකක් කරන්න නම් මොනවද අපි කරන තාක්ෂණයන් කියන එක මේකෙදි ඉගෙන ගන්න. ඇත්තටම මේ තාක්ෂණය කියන එක ඉගෙන ගද්දී මේ ලියුම් ගැන කතා කරන්නේ නැහැ. right? ඉතින් එහාට මේකට මේ පරිගණකීය සම්බන්ධ වීම නිසා පරිගණකීය සම්බන්ධ වීමත් සමග මේ තාක්ෂණය කියන එක හිතා ගන්න බැරි වේගයෙන් දියුණුවා. පරිගණකීය සම්බන්ධ වුණ නිසා මේ තාක්ෂණය කියන එක හිතා ගන්න බැරි වේගයෙන් දියුණුවා. right? එහෙනම් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ මොනවද මේ කොහොමද මේ සංවේදන තාක්ෂණයේ කොයි පැතිකඩවලද විලා තියෙන්නේ කොයි තැන්වලද තියෙන්නේ ඊට අමතරව මේකට පරිගණකීය සම්බන්ධ වෙච්චි පරිගණකීය පටන් ගත්තේ පරිගණකීය සම්බන්ධ වෙන තාක්ෂණයට මේකේ ආරම්භය කොහොමද පරිගණකීය ආරම්භය නැත්නම් නිහිවීම පරිණාමය කොහොමද කියලා කතා කරමු. right එහෙනම් තොරතුරු සංවේදන තාක්ෂණය කියන්නේ තොරතුරු එක්තරකින් තවත් තැනකට යොමු කිරීම. තොරතුරු එක්තරකින් තවත් තැනකට යොමු. එහෙනම් මට කියන්න මොනවද මේ තොරතුරු? තොරතුරු information අපි තොරතුරු ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලාම එක. තොරතුරු සංනිවේදනය ගැන ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ ইনফরমේෂන් කියන්නේ. තොරතුරු කියන්නේ මොනවද? සංනිවේදනය කරන්නේ තොරතුරුනේ. සංනිවේදනය කරන්නේ තොරතුරු. එහෙනම් මොනවද මේ තොරතුරු කියන්නේ? තොරතුරු නිකන් එනවද? නෑනේ. තොරතුරු කියන ඒවා කෙනෙකුට හිතුව පළියට තොරතුරු කියන්න බෑ. කවුරු කෙනෙක් කියනවා නම් හෙට ඉඳන් කිරි පිටි මිල වැඩි වෙනවා කියලා එහෙම නිකන් හිතුව මනාවකට කටට ඉන්න පළියට කටට ආපු පළියට තොරතුරු ඉදිරිපත් කරන්න බෑ. right? දැන් අපි උදාහරණයක් දෙන්න ගමු තොරතුරු කියන්නේ මොනවද? right? ඔයාලා කියන්න බලන්න තොරතුරු. ඔයාලා දන්න තොරතුරු මොනවද? තොරතුරු information තොරතුරු right උදාහරණයක් විදිහට කාලගුණික වාර්තාව weather report එක කාලගුණික වාර්තාව weather report එක නේ ඔයාලට හම්බෙන ප්‍රගති වාර්තාව
කාලගුණික වාර්තාව, ප්‍රගති වාර්තාව, ඊළඟට ඕන තරම් තියෙනවානේ. මාසික උෂ්ණත්වය, කාලසටහන, මිල දර්ශනය, නාම ලේඛනේ. මෙන්න මේවට තමයි තොරතුරු කියන්නේ. තොරතුරු මේ කියන තොරතුරු. ඇයි මේ මොකටද මේ තොරතුරු අපි ගන්න? මේ තොරතුරු මොකටද? තොරතුරු භාවිතා කරලා මෙන්න මේවා භාවිතා කරලා විවිධ නිගමන වලට ලැබෙනවා. තොරතුරු භාවිතා කරලා විවිධ නිගමන වලට එළඹෙන්න පුළුවන්. රයිට්? තොරතුරු පාවිච්චි කරලා විවිධාකාර නිගමන වලට විවිධ තීරණ ගන්න පුළුවන්. නේ? අපි එදිනදා ජීවිතයේදී අපි තීරණ ගන්නවා. අපි තීරණ ගන්න තොරතුරු මත. නේ? දැන් ඔයාලා දන්නවා ඔයාලා දැන් ICT කරන්න තීරණය කරා. ඇයි ICT කරන්න තීරණය කරන්නේ? නේ? ඔයාලා දන්නවා ICT කියන විෂය අනිවාර්යෙන් අනාගතේ ලොකු වැදගත්කමක් තියෙනවා කියලා ඔයාලා දන්නවා. ඔයාලා ඒක තොරතුරු වලින් ඔයාලා ලැබෙන තොරතුරු, ඔයාලා දෙමාපියන්ට ලැබෙන තොරතුරු නිසා ඔයාලා දන්නවා මේ ICT කියන විෂය ගොඩක් වැදගත් විෂයක් කියලා. ඒක නිසා ඔයා මේ විෂය කරන්න නිගමනයකට එළඹෙනවා ICT කරනවා කියලා. එහෙනම් මේ නිගමන වලට එළඹෙන්න අපට තොරතුරු අවශ්‍යයි. අපි එදිනදා ජීවිතයේ තියෙන වැඩ කටයුතු සිදු කරන්නේ එදිනදා ජීවිතයේ කාර්යයන් ටික ඉටු කරන්නේ තොරතුරු මත. මේ වගේ විවිධ නිගමනයන් වලට එළඹිලා තමයි අපි මේ වගේ අපේ කියන්නේ ජීවිතයේ දෛනික කටයුතු කරගෙන යන්නේ. ඔයාලගේ වුණත් ඔයාලගේ දෙමාපියෝ වුණත් කවුරු වුණත් මේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යන්නේ විවිධ තීරණ වලට එළඹිලා. නේ? විවිධ තීරණ වලට එළඹිලා. දැන් ගෙදරට බඩු මුට්ටු උනක් ගියන්නේ විවිධ නිගමන වලට එළඹෙනවානේ. නේ? අපි මොනවද ගියන්නේ? නේ? මේ දවස්වල අපි වැඩිපුර එකතු කරලා තියාගන්න ඕනේ මොනවද? මෙන්න මේ වගේ විවිධ තීරණ වලට එළඹෙන්නේ තොරතුරු මත. දැන් අපි කිව්වොත් එහෙම හෙට ගෙදරට වහනවා කියලා ටක් ගාලා ගිහලා බඩු මුට්ටියක් අපි අරන් එනවා. ඇයි ඒ? අන්න බඩු මුට්ටු අරන් ගියීමේ තීරණය ගෙන්නේ අර තොරතුරක් මත. නේ? තෙල් ඉවර වෙනවා, තෙල් නැහැ කියලා තොරතුරක් ආපු ගමන් දෙන්නේ. අපි ගිහලා තෙල් ගහ ගන්නවා. දවස් දෙකකට තියෙන තෙල් ටිකක් ගහ ගන්නවා. එතකොට මේ මං කිය දෛනික වැඩ කටයුතු සිදු කරගෙන යන්න අපිට තොරතුරු අවශ්‍යයි. තොරතුරු මත තමයි විවිධ නිගමන වලට එළඹෙන්නේ. රයිට්? එහෙනම් මෙන්න මේ තොරතුරු කියන ඒවා අනිවාර්යෙන් සෑම පුද්ගලයෙකුටම වැදගත් වෙනවා. සෑම පුද්ගලයෙකුටම වැදගත් වෙනවා. දැන් ඔයාලා ටියුෂන් එකකට යනවා. මැත්ස් වල ටියුෂන් යනවා. අයියේ වාර විභාගෙදී මැත්ස් වල ලකුණු අඩු වෙලා. සිංහල ලකුණු අඩු වෙලා. නේ? එහෙම ඒ නිසා අන්න තොරතුරු තමයි ලකුණු අඩු වීම. ඔයාගේ විභාගයේ ලකුණු අඩු වීම තොරතුරු ඒ තොරතුරු මත තීරණයකට එළඹෙනවා. ඔයාව ටියුෂන් එකකට යවන්න. එහෙනම් මේක තමයි කාරණාව. අපිට අනිවාර්යෙන් තොරතුරු නැතුව මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න බෑ. අපේ ජීවිතේ ගෙන යන්න ජීවත් වෙන්න නම් අපි විවිධ නිගමන වලට එළඹෙන්න ඕනේ. නිතර තීරණය ගන්න ඕනේ. නිතර තීරණය කරන්න ඕනේ විවිධ නිගමන වලට එළඹෙන්න ඕනේ. විවිධ නිගමන වලට එළඹෙන්න නම් අපිට අවශ්‍යයි විවිධාකාරයේ තොරතුරු. හෙට ඉස්කෝලේ යද්දි කුඩයක් කරන් යනවද නැද්ද කියලා තීරණය කරන්න නම් අද හවස අපි කාලගුණික වාර්තාව අහන්න ඕනේ. ඒක කියනවා හෙට වහිනවද නැද්ද කියලා. හෙට ගොඩක් හයියෙන් වහිනවා කිව්වොත් අපි කුඩයක් කරන් යන්න. හෙට දිනේ තීරණය කරන්න හෙට දිනේ කුඩේ අරන් යනවද නැද්ද කියන එක නිගමනය කරන්න අපට තොරතුරු ඕන. එහෙනම් මේ තොරතුරු මත තමයි අපි විවිධ නිගමන වල එහෙනම් මේ තොරතුරු අනිවාර්යයෙන් අපට වැදගත්. සංනිවේදනය කරන්න කලින් මේ තොරතුරු අපිට වැදගත්. එහෙනම්
මේ තොරතුරු අපිට තොරතුරු නිකන් එන්නේ නැහැ. තොරතුරු මේ කාලගුණික වාර්තාව එක එක්කනට හිතුණු පළියට කාලගුණික වාර්තාව කියන්න බෑ. ප්‍රගති වාර්තාවත් ටීචර් හිතුණු මෙයා පළවෙනි අරයා දෙවෙනි අරයා තුන්වෙනි වෙන්න ඕනේ කියලා එහෙම කියන්න බෑ. මාසික උෂ්ණත්වය එකපාරටම කියන්න බෑ. කාලසටහනත් හිතුව වෙලාවට ටක් ගාලා දාන්න බෑ. මිල දර්ශනයත් එහෙම. මෙන්න මේ සියලු තොරතුරු නිර්මාණය කරන්න අපි මොකද ගන්න ඕනේ? සකස් කිරීමක් කළ යුතුයි. සකසන්න ඕනේ. මොනව සකස් කරන්නේ? අපි දන්න දේ දත්ත සකස් කිරීමක් තුළින් අපිට විවිධාකාරයේ තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. data process කරලා අපිට පුළුවන් මේ වගේ තොරතුරු නිර්මාණය කරන්න. එහෙනම් අපිට වැදගත් කරුණු දෙකක් ආවා මේකෙදි. එකක් තමයි තොරතුරු information. එහෙනම් තොරතුරු ගැන අපි හොඳට දැනුමක් තියෙන්න ඕනේ. information තොරතුරු ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව තොරතුරු සහ මේ තොරතුරු නිර්මාණය කරන්න පාවිච්චි කරන දත්ත data ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ පාඩමේ ආරම්භයේදීම අපි දැනගන්න ඕනේ දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද? right? එහෙනම් තොරතුරු නම් මේ දිනවනේ. තොරතුරු කියන්නේ දත්ත සකස් කරලා ගන්න ඒවා. දත්ත සකස් කිරීම තුළින් data process කිරීම තුළින් ඔයාලට විවිධාකාරයේ information හදා ගන්න පුළුවන්. හැබැයි මොනවද මේ දත්ත කියන්නේ? right? මොනවද මේ දත්ත කියලා කියන්නේ? මේ දත්ත කියන්නේ කියනවා. දැන් මම මෙහෙම ලියුවොත් 70යි කසු marks ICT. දැන් මේක හිතන්නකො. මේක ඉලක්කම. මේ 70 කියන ඉලක්කම. 70 කියන ඉලක්කම. මේ 70 පාවිච්චි කළා ඔයාලට කිසිම ආකාරයේ නිගමනයකට එළඹෙන්න බෑ. 70 පාවිච්චි කළා කිසිම ආකාරයේ නිගමනයකට එන්න බෑ. ඒ කසුන් කියන නම පාවිච්චි කළා කිසිම නිගමනයකට එළඹෙන්න බෑ. මාක්ස් කියන එක පාවිච්චි කරලා කිසිම නිගමනයකට එළඹෙන්න බෑ. නමක් විතරයි. ICT කියන විෂයක් විතරයි. නිගමනයකට එළඹෙන්න බෑ. මෙවුවා අපි කියනවා when වශයෙන් ගත් කල අර්ථයක් වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැක. වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැක. මොනවද? මෙන්න මේවා වෙන වෙනම ගත්තොත් කිසිම අර්ථයක් දෙන්න බෑ. එන්න ඒවට අපි කියනවා මොනවද කියලාද? දත්ත කියලා. දත්ත කියලා. right. ඔයාලා අපි මෙහෙම කරමු. දැනට කොලයක් කරන් ලියාගන්න. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය පොඩි කොලයක data and information කියලා කියන මාතෘකාව ඒකලා what is data කියලා ලියන්න. දත්ත යන මොනවද? සිංහල මීඩියම් කට්ටිය දත්ත තොරතුරු කියලා මාතෘකාව ලියලා දත්තයන් හඳුන්වන්න කියලා ලියාගන්න. ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එකේ ලියන්න. එහෙනම් දත්ත කියන්නේ මොකද්ද? වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමන නොහැකි. මේකේ තියෙනවද? අංක තියෙනවා, අකුරු තියෙනවා, රූප තියෙනවා. මෙන්න මේවට තමයි දත්ත කියලා කියන්නේ.
හරිද අපි ලියාගමු අර්ථ දැක්වීම what is data english medium එකට මම දාන්න then the numbers words image and symbols which do not bear a meaning අර්ථයක් දීමට හැකි numbers words image and symbols which do not bear a meaning when standing alone are called data තනියම ගත් කල අර්ථයක් දෙන්න බැරි ඒවා ඉංග්‍රීසි එකකට ලියා ගන්න data කියන එක මොකක්ද කියලා පැටලෙනවා නම් තේරෙන්නේ නැත්නම් තියෙනවා අහන්න සිංහල මිනිම් කටේ දත්තයන් හඳුන්වන්න කියලා ලියලා ඒක ඇරද ලියා ගන්න වෙන්වෙන් වශයෙන් ගත් කල වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීම නොහැකි වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීම නොහැකි අංක වචන සලකුණු දත්ත වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීම නොහැකි අංක වචන සලකුණු දත්ත වේ උදාහරණ ලියන්න බලන්න දත්තවල උදාහරණ වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීම නොහැකි අංක වචන සලකුණු දත්ත වේ උදාහරණ තියෙනවා මේ වගේ ලියන්න පුළුවන් කරන්නේ 70යි කමා කසු කමා මාක්ස් හරහට කමා දාලා ලියන්න කමල්ගේ බර කිලෝ 60යි මම දත්තනේ එනට මේ තියෙන දත්ත පරිසරය තුළ පවතින්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා මොනවාද එකක් තමයි අපේ ලිඛිත මාධ්‍යක ලියන්න පුළුවන් දත්ත පිහිටන ආකාරය එකක් තමයි මෙතන ලියන්න ලිඛිත විදිහට තියෙන්න පුළුවන් දත්ත ලිඛිත විදිහට ලියන්න ටෙක්ස්ටුවල් විදිහට ලිඛිත ටෙක්ස්ටුවල් අපිට අක්ෂරමය විදිහට තියෙන්න පුළුවන් ටෙක්ස්ටුවල් ඊළඟට ශ්‍රව්‍ය ඔඩියෝ විදිහට තියෙන්න පුළුවන් ශ්‍රව්‍ය ලිඛිත කියන්නේ ටෙක්ස්ටුවල් තියෙන්න පුළුවන් ශ්‍රව්‍ය කියන්නේ ඔඩියෝ විදිහට තියෙන්න පුළුවන් ඊට පස්සේ දෘශ්‍ය කියලා කියන්නේ වීඩියෝ විදිහට තියෙන්න පුළුවන් ලිඛිත විදිහට තියෙන්න පුළුවන් ශ්‍රව්‍ය විදිහට තියෙන්න පුළුවන් දෘශ්‍ය විදිහට තියෙන්න පුළුවන් කියන්නේ ලිඛිත කියන්නේ ටෙක්ස්ටුවල් ශ්‍රව්‍ය කියලා කියන්නේ ඔඩියෝ දෘශ්‍ය කියලා කියන්නේ වීඩියෝ ඔන්න data තියෙන්න පුළුවන් විදි එහෙනම් data කියලා කියන්නේ දත්ත කියලා කියන්නේ වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට හැකි අංක වචන සලකුණු දත්ත වේ data is numbers words image and symbols which do not bear a meaning when standing alone තනිතනිව ගත්තාම අර්ථයක් දෙන්න බැයි නම් අපි කියනවා ඒකට දත්තයක් කියලා ඊළඟට දත්ත වර්ගීකරණය තියෙන type of data තියෙනවනේ දත්ත පිහිටන ආකාරය ලිව්වා දැන් තියෙන්නේ දත්ත වර්ගීකරණය data classification right දත්ත වර්ගීකරණය දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් එතන එහෙම උතර අහගන්න අපි දන්නවා මම දත්ත ටිකක් ලියන්න උස මීටර 2යි මීටර 2යි
බර කිලෝ 3යි. හැඩය සමසස්වාකාරයි. පාට වර්ණය රතු. මෙන්න මේ වගේ දත්ත ටිකක් තියෙනවා. මේ වගේ දත්ත ටිකක් ගන්නවා. මේ දත්ත දිහා බලපුවහම මොනවද හිතෙන්නේ? මේකේ වර්ග දෙකකට දාලා දත්ත තියෙනවා. මේව බලන්න ඔබේ උස 2යි. බර 3යි. right මේ උස සහ බර කියන ඒවා ඉලක්කයෙන් ඉදිරිපත් කරලා දෙනවා. මේවා ඉලක්කයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එකතු කරන්න පාවිච්චි කරන්න පුළුවන්, අඩු කරන්න පාවිච්චි කරන්න පුළුවන්, ගුණ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නේ දැන් මේව එක වර්ගයයි කියනවා. මනින්න පුළුවන් ඒවා කියලා කියනවා. මනින්න පුළුවන් ගණන් වලින් ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා මනින්න බෑ. හැඩේ සමතුලිතාකාරයි. මනින්න බෑ. පාට රතු පාටයි. මනින්න බෑ රතු මෙච්චරයි කියලා ඉලක්කයෙන් කියන්න බෑ. එහෙනම් මෙව තව වර්ගයකට කියනවා. මෙන්න මේ මනින්න පුළුවන් ඒවා කියනවා ප්‍රමාණාත්මක දත්ත. මනින්න පුළුවන් ඒවා කියලා කියන්නේ ප්‍රමාණාත්මක දත්ත. quantitative data. quantitative data ප්‍රමාණාත්මක දත්ත. මනින්න බෑ. මේවා මනින්න පුළුවන්. මේවා මනින්න බෑ. මනින්න පුළුවන්. මේක මනින්න බෑ. ඒවා අපි කියනවා ගුණාත්මක දත්ත. qualitative data. qualitative data. ප්‍රමාණාත්මක දත්ත. quantitative data, qualitative data. එහෙනම් දත්ත වර්ගීකරණය. දත්ත වර්ග කරන්න පුළුවන් ආකාර දෙකයි. දත්ත වර්ග කරන්න පුළුවන් ආකාර දෙකක්. එකක් තමයි ඉලක්කයෙන් මනින්න පුළුවන් ඒවා. අනික ඉලක්කයෙන් මනින්න බැරි ඒවා. right? ඉලක්කයෙන් මනින්න පුළුවන් ඒවා. අනික ඉලක්කයෙන් මනින්න බැරි ඒවා. දැන් මෙතන තියෙනවානේ data classifications. දැන් දත්ත වර්ගීකරණය. එහෙම තියෙන්නේ data classification. data classification ආකාර දෙකයි. එකක් ප්‍රමාණාත්මක දත්ත. අපි කියනවා quantitative අනික ප්‍රමාණාත්මක දත්ත quantitative data අනික ගුණාත්මක දත්ත quality qualitative data and qualitative data.
right? මෙතන ලියා ගන්න ඕනේ මොකද්ද quantitative data කියන්නේ සිංහල මීඩියම් කට්ටිය සිංහල එක ලියන්නේ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඉංග්‍රීසි එක ලියන්නේ quantitative data කියලා කියන්නේ ප්‍රමාණාත්මක දත්ත මේක කියන්නේ අපි මේක අර්ථ දක්වනවා ඉලක්කමෙන් ඉලක්කමෙන් ඉදිරිපත් කළ හැකි ඒවට අපි කියනවා quantitative data නැත්නම් ප්‍රමාණාත්මක දත්ත can be represented numerically ඉලක්කමෙන් ඉදිරිපත් කළ හැකි can be represented numerically අපි ලියන්න බලන්නේ උස බර මිල ප්‍රයිස් එක වයස වගේ උදාහරණ ලියන්න පුළුවන් උදාහරණ දෙකක් ගුණාත්මක දත්ත කියලා කියන්නේ ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න බෑ ඉලක්කමෙන් ඉදිරිපත් කිරීමට නොහැකි ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න බෑ cannot be represented numerically cannot be represented numerically උදාහරණ පාට දතිගුණ ගතිගුණ එහෙමත් ඉලක්කමෙන් කියන්න බෑනේ වර්ණ ගති ලක්ෂණ characteristics වගේ ඉලක්කමෙන් ඉදිරිපත් කරන දේවල් අපි කියනවා ලියගන්න qualitative and quantitative data දත්ත වර්ගීකරණය තොරතුරු ඔන්න දත්තවල පොඩි කොටසක් වලට සාකච්ඡා කරද්දී පාඩම් කරගන්න ඕනේ දත්ත කියලා කියන්නේ මොනවද? වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථ දීම නොහැකි අංක වචන සලකුණු දත්ත වේ.
ඊළඟට දත්ත පැවැත්තියගේ ආකාර තියෙනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය ලිඛිතමය ආකාරයෙන් දත්ත තියෙන්න පුළුවන්. මේ දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත නැත්නම් qualitative data and quantitative data. Quantitative data and quantitative data. ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා මේ උස බර මිල වයස වගේ දේවල් අපි කියනවා quantitative ප්‍රමාණයක්. අනිත් ඒවා අපි කියනවා ගුණාත්මක දත්ත. පාට, ගති ගුණ, ගඳ සුවඳ වගේ ඒවා දත්තනේ. ඒවා ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න බෑ. right. දැන් මේක අනුව ඊට පස්සේ අපි කියනවා තොරතුරු. මොනවද මේ තොරතුරු කියන්නේ? ඊට දෙනවා what is information? තොරතුරු යන හඳුන්වන ලියාගන්න මාතෘකාව නැත්නම් ප්‍රශ්න ඊළඟ කොටස තොරතුරු යන්න හඳුන්වන. එහෙනම් මේ තොරතුරු කියන ඒවා නිකන් එන්නේ නැහැනේ. තොරතුරු කියනවා ගන්න මොකද කරන්න ඕනේ? අර අපි හොයාගත්ත දත්ත සකස් කරන්න ඕනේ. මෙන්න මේ දත්ත ක්‍රමානුකූලව සකස් කිරීමෙන් systematically process කරලා අපිට පුළුවන් තොරතුරු හොයන්න. තොරතුරු යන හඳුන්වන්න. ලියගන්න. ක්‍රමානුකූලව සකසන ලද දත්ත තොරතුරුවේ systematically processed data is called information. ක්‍රමානුකූලව සකසන ලද දත්ත තොරතුරුවේ English medium කටයුතු systematically processed data is called information. Systematically processed data is called information. පටල ගන්න තුලිය ගන්න තොරතුරු යන හඳුන්වන්න. ක්‍රමානුකූලව සකසන ලද දත්ත තොරතුරුවේ නැත්නම් systematically processed data is called information. Systematically processed data is called information. මේ තොරතුරු පාවිච්චි කරලා මොකද කරන්නේ වල? තොරතුරු පාවිච්චි කරලා විවිධ තීරණ වලට ලැබෙනවා. යටි ලියන්න ඒකටම මේ තොරතුරු භාවිතයෙන් විවිධ තීරණ වලට ලැබිය හැක. We can use them to make decision also. ක්‍රමානුකූලව සකසන දත්ත තොරතුරුවේ systematically processed data is called information. We can use them to make decision also. මේ තොරතුරු භාවිතයෙන් තීරණ වල ලැබිය හැක. අපි මේ තොරතුරු වලින් තමයි තීරණ වලට එන්නේ. තොරතුරු අරගෙන තමයි අපි තීරණ වලට එළවෙන්නේ. ඒ කියන්නේ විවිධ තීරණ වලට එළවෙන්නේ තොරතුරු මත. හෙට කුඩයක් කරා යනවද කියලා තීරණය කරන්නේ අර තියෙන කාලගුණික වාර්තාව අනුව තොරතුරු මත. right. උදාහරණ ලියන්න බලන්න. තොරතුරු වල උදාහරණ මොනවද? අපි ලිව්වේ කාල සටහන ටයිම් ටේබල් එක. මිල දර්ශනය. කාලගුණික වාර්තාව, ප්‍රගති වාර්තාව. ඔක්කොම තොරතුරු. right. එහෙනම් දැන් අපි මේ විදිහට කතා කරලා තියෙන මොනවද? data කියන්නේ මොනවද? දත්ත කියන්නේ මොනවද?
දත්වල උදාහරණ කිසිම ආකාරයෙන් සකස් කිරීමක් කරලා නැහැ. ඊළඟට දත්ත පිහිටන ආකාර, දත්ත තියෙන්න බලන් අක්ෂර, ලිඛිතමය ආකාරයෙන් අක්ෂර කියනවා, රූපමය ආකාරයෙන් දෘශ්‍ය පේන ඒවා, ශ්‍රව්‍ය කියන්නේ හඬ ඇහෙන ඒවා. දත්ත පිහිටන ආකාර තුන. දත්ත වර්ගීකරණය ගැන කතා කරා. දත්ත වර්ග කරන්න පුළුවන් ප්‍රමාණාත්මක කියලා. ප්‍රමාණයක් අඟවන්න පුළුවන් ඒවා ප්‍රමාණාත්මක දත්ත. ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ගණන් හදන්න පුළුවන් quantitative data. ඉලක්කමෙන් ඉදිරිපත් කරන්න බැරි ඒවා ගුණාත්මක දත්ත qualitative data. තොරතුරු කියන්නේ මොනවද? ක්‍රමානුකූල සකස් කරගන්න දත්ත තොරතුරු වේ. right. Then අපි කිව්වා තොරතුරු පාවිච්චි කරන මොනවද? තීරණ වලට එලිමෙන්ට්. තොරතුරු පාවිච්චි කරන්නේ විවිධ තීරණ වලට එලිමෙන්ට්. මෙම තොරතුරු වලින් ගන්න තීරණ වල නිවැරදිභාවය රඳා පවතින්නේ මොනවද? අපි නිර්මාණය කරන තොරතුරේ ගතිගුණ මත. right. දැන් කාර්යනික වාර්තාව නිර්මාණය කරොත් නැත්නම් ප්‍රගති වාර්තාව විතරද? ප්‍රගති වාර්තාව report එක ඉස්මන report එක ප්‍රගති වාර්තාව කියන්නේ තොරතුරක් නේ. ප්‍රගති වාර්තාව කියන්නේ තොරතුරක්. එහෙනම් මේ තොරතුර අනුව අපිට විවිධ නිගමන වල එළවෙන්න පුළුවන් නේ. සමාජයේ ප්‍රගති වාර්තාව දිහා බලන්න. මෙයාට ඉදිරියේදී මොනවද කරන්න ඕනේ කියන දේවල් ටික කියන අපි තීරණය කරන්න පුළුවන් ප්‍රගති වාර්තාව දිහා බලන්න. ප්‍රගති. හැබැයි මේක තොරතුරක් නම් ඒ තොරතුරේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒක වළංගු දෙන්න. මොකද අපි තොරතුරු පාවිච්චි කරලානේ factors. තොරතුරු පාවිච්චි කරන්නේ විවිධ තීරණ ගන්න. දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ මම ගණන් වලට දක්ෂම ළමයාට මම ටැග් එකක් දෙන්න තීරණය කරා. ICT වලට දක්ෂම ළමයාටනේ. ICT වල දක්ෂම ළමයාට මම ටැග් එකක් දෙන්න තීරණය කරා. අන්න. ඔන්න මගේ තීරණය. හැබැයි මට තොරතුරු ඕනේ කවුද IT වලට වැඩිම ලකුණු ගන්නෙ. එතකොට තොරතුරක් එනවා. ICT වල වැඩිම ලකුණු 50යි කියලා තොරතුර. මේක අනුව මට ටැග් එකක් දෙන්න පුළුවන්ද? දැන් ICT වලට වැඩිම ලකුණු 50 කියන එකට ආවට මේ තොරතුර සම්පූර්ණමදි. සම්පූර්ණමදි කියන්නේ කාලද මේ ලකුණ තියෙන්නේ කියන එක ලියලා නැහැ. එහෙනම් තොරතුරක ලක්ෂණ හොඳ තොරතුරක් නම් අපි කියනවා ඒක සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේ හොඳ තොරතුරක් නම් නිවැරදි වීම විතරක් නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ. තොරතුර හොඳයි කියලා කියන්නේ මේකට ගති ලක්ෂණ ගණනාවක් එකතු වෙනවා. එකක් තමයි ඒක ගති ලක්ෂණයක් තමයි හොඳ තොරතුරක් නම් සම්පූර්ණ විය යුතුය. හොඳ තොරතුරක් නම් සම්පූර්ණ විය යුතුය. අපි කියනවා සම්පූර්ණ විය යුතුය. එහෙම නැත්නම් completeness. සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම පාට ලබා දෙන තොරතුරු හොඳයි නම් අපි කොහොමද දිනවනේ තොරතුරු නිවැරදි වෙන්නත් ඕනේ.
නිවැරදි වේතිය නිවැරදි වේතිය ඒ කියන්නේ accuracy කියලා කියනවා accuracy නිවැරදි වේතිය එලා එක සම්පූර්ණ වෙන්නත් ඕනේ accuracy වෙන්නත් ඕනේ අදාළ වෙන්නත් ඕනේ අදාළ වීතිය තොරතුරු අදාළ වෙන්න ඕනේ කියන්නේ රෙලවන්සි ඒ කියන්නේ හිතන්නකෝ මුහුදු යන කෙනාට මධ්‍ය පළාතේ කාලගුණික වාර්තා වැඩක් නැහැ අදාළ වෙන්නේ නැහැ මුහුදු යන කෙනාට අදාළ වෙන්නේ යාගේ මුහුද යන්නේ බස්නාහිර පළාතේ නම් බස්නාහිර පළාතේ සුළුසුළු අනුගම ගතිය දැන් කාලගුණික වාර්තාව යාට අදාළ වෙනවා ඒ කියන්නේ අපි ඕනම එකක් තොරතුරක් අදාළ වෙන්නත් ඕනේ ඊළඟට කාලීන වෙන්න ඕනේ කාලීන විය යුතුය timeliness කාලීන වෙන්න ඕනේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපේ තොරතුරු යාවත් කාලීන වෙන්න ඕනේ දැන් හිතන්නකෝ මේ අපි දැන් ඔයාලගේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඒක අනුව දැන් වාව උසස් පෙළ කරන්න තීරණය කරන්න ගන්නේ ඒ උසස් පෙළ කරන්න ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ සාමාන්‍ය පෙළ තොරතුරු මතයි. ඒ සාමාන්‍ය පෙළ තොරතුරු තමයි කාලීනව තොරතුරු. ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ පරණ තොරතුරු. ඒ වගේම වර්තමානයේ තීරණය ගන්න අපහසුයි. තොරතුරක් නිරන්තරයෙන් අලුත් වෙන්න ඕනේ. ඒක කියනවා කාලීන වෙන්න ඕනේ. අනික තමයි ඕනම තොරතුරක තොරතුරු නිර්මාණය කරන්න දැන් පිරිවැය අඩු වෙන්න ඕනේ. පිරිවැය අඩු වීදිය පිරිවැය අඩු වීදිය එරින cost effective cost එක effect වෙන්න ඕනේ. cost effectiveness පිරිවැය අඩු වෙන්න ඕනේ. right ඔය ටික ලියාගමු. හොඳ තොරතුරක තිබිය යුතු ගුණාංග characteristics of quality information right ඊට පස්සේ ඇගීමක් තියෙනවා. දත්තා තොරතුරු සංසන්දනය කරා right මේක තියෙන්නේ දත්තයි තොරතුරු සංසන්දනය කරන්න තියෙන්නේ. මෙන්න ඊළඟ ගහුවොත් මේ පැත්තේ දත්ත ගැන ලියන්න data ගැන ලියන්න මේ පැත්තේ තොරතුරු ගැන ලියන්න දත්ත කියලා කියන්නේ මොනවද? දත්ත කියන්නේ කිසිම ආකාරයෙන් සකසලා නැහැ. නේ? දත්ත සැකසීමක් සිදු කරලා නැහැ. මේ විස්තර කරන්න ඕන. දත්ත කියන්නේ මොනවද? තොරතුරු ගන්න කොහොමද? දත්ත සැකසීමෙන් තොරතුරු ලබා ගනි. දත්ත සැකසීමෙන් තොරතුරු ලබා ගනි. මෙතන දත්ත කියලා කියන්නේ මූලික කරුණු. raw fact. දත්ත කියලා කියන්නේ මූලික කරුණු. raw material කියලා කියන්නේ
raw fact. දත්ත කියලා කියන්නේ මූලික කරුණු. තොරතුරු කියන්නේ දත්ත සැකසීමෙන් ලබා ගන්නා දේ. process data. තොරතුරු කියන්නේ මොනවද? process data නැත්නම් දත්ත සැකසීමෙන් ලබා ගන්නා දේ. ඒ විදිහට ලියන්න ඕනේ. තව මොනවද තියෙන්නේ? දත්ත පාවිච්චි කරලා තීරණ ගන්න බෑ. Cannot be make decisions. තොරතුරු පාවිච්චි කරලා තීරණ ගන්න පුළුවන්. Can be make a decision. තීරණ ගත නොහැක. දත්ත වලින් තීරණ ගන්න බෑ. මේ පැත්ත ලියන්න තීරණ ගත නොහැක. මේ පැත්ත ලියන්න තීරණ ගත හැක. එහෙනම් දත්ත සහ තොරතුරු වල වෙනස් ගන්න. දත්ත කියන්නේ මූලික කරුණු. නැත්නම් data is raw fact. තොරතුරු වල ලියන්න පුළුවන් දත්ත සැකසීමෙන් තොරතුරු ලැබේ. නැත්නම් process data is called information. තව දත්ත කියන්නේ තීරණ ගන්න බෑ. Cannot be make can be make a decisions ගන්න බෑ. මේක decision ගන්න පුළුවන් තීරණ ගන්න පුළුවන්. ඔයගේ වෙනස්කම් ටිකක් ලියන්න පුළුවන්. ඊළඟට දිනවා පහක් දැක්කන දා දත්තයද තොරතුරක් දැනන දක්වන්න. පොතක මිල සකස් කරලා තියෙන්නේ. පොතක මිල කියන එක සැකසීමකට භාජනය කරලා නැහැ. මිල දත්තයන්නේ. කාලගුණ වාර්තාව අනිවාර්යෙන් තොරතුරක් සකස් කරලා තියෙන්නේ. ශිෂ්‍යයෙකු විද්‍යාව ගුණ විශේෂ සැකසීමකට භාජනය කරලා නැහැ. දත්තයක් ඇවරේජ් මාක් එක සාමාන්‍ය ලකුණු නිකන් ගන්න බෑ ඒක සකස් කරන්න ඕනේ. එහෙනම් දෛනික වර්ෂාපතනය නේ දෛනික වර්ෂාපතනය මොකද වෙන්නේ? දෛනික වර්ෂාපතනය තත්ත්වයක් සකස් කරලා නැන්නේ. කාලසටහන තොරතුරක් සකස් කරලා තියෙන්නේ. මේ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකම එකට යන්නේ දැනට. ඔය ටික පාඩම් කරගන්න අද අපි කරේ පොඩි කොටසක් කරේ පළවෙනි පාඩම දත්ත සහ තොරතුරු. දත්ත කියලා කියන්නේ මූලික කරුණු අර්ථයක් නැහැ. තොරතුරු කියලා කියන්නේ දත්ත සකස් කිරීමෙන් ලබා ගන්නා දේ තොරතුරු කියලා කියනවා. ඔය ටික පාඩම් කරගන්න. අයිඩ් එක අදට නතර කරමු ක්ලාස් එක. බට් එන හැමෝටම අයබෝවන්.